හැම දිනකටම තෙරුවන් සරණයි. අද 2020 වසරේ ජනවාරි මාසයේ 23 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 2:00ට ආරම්භ වන අභිධර්ම දේශනාව සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. සවනට සිසස් ඔස්සේ කරන මේ සාකච්ඡාවට අද දවසෙත් අප කෙරෙහි මහත් කරුණාවෙන් නව ශ්‍රීලන්තයේ සිට සහභාගී වෙනවා ගෞරවනීය අන්තේ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සවනට සිසිලස වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කර ආරාධනා කර සිටිනවා අද දවසට නියමිත දහම් කරුණු අපට කියා දෙන්න ලෙසට ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදු පියාණන් වහන්සේට සකීය උත්සාහයෙන් ඥානය උපදවාගෙන සිහිය අවදි කරගෙන තමන් වහන්සේගේ සංඛානී පැවතියා වූ ක්ලේශ ධර්මයන් මානසිකාර වශයෙන් ඉවත් කරලා සිහිය පිහිටුවාගෙන නුවණින් දැක කෙලෙසුන් කෙරෙන් දුරුණා වූ කෙලෙස් සතුරන් මාර්ග ධර්මයන්ටපත් වීමෙන් නැසුවා වූ සංසාරී ඉපදීම් වශයෙන් යන්නා වූ භව චක්‍රයේ අරසිදලුවා වූ ඒ නිසාම දෙවියන්ට මනුෂ්‍යයන්ට පූජනීය ධර්ම වස්තුවක් වුණා වූ කිසියම් කාලයේ අවස්ථාවක ඉදිරියේ රහසෙත් කිසිම පාප සිතුවිල්ලක් ඇති කර නොගත්තා වූ ඒට කිසියම් අවකාශයක් సంతානී නැත්තා වූ පිරිසිදු වූ නිර්මල වූ විමල වූ సంతානයක් ඇති ලෝකයට ධර්මය මතු කර පහදා වදාළා වූ සත්‍යං කෙරෙහි පතල මහා කරුණා ගුණයක් දරන්නා වූ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම මේ අවස්ථාවේදී සිරසින් වැඳ නමස්කාර කරනමාගේ නමස්කාරයේ වේවා. ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ සර්වචිතා ඥානයෙන් දැක අවබෝධය කොටගෙන පිරිසිදුව පැහැදිලිව දේශනා කොට වදාළා වූ නෛර්යානික පෞපෘතජන සත්වයන් නිමල වූ අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණයට පමුණවන්නා වූ යොමු කරන්නා වූ නිර්වාණ ධාතුවත් මිශ්‍ර වුණා වූ ඒ උතුම් වූ ධර්මයට ධර්ම රත්නයට මම නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. තථාගතයන් වහන්සේගේ අනුශාසනාවේ ශ්‍රද්ධාවෙන් පිහිටා ජීවිත කැපකිරීමෙන් පිහිටා කෙලෙසුන්ගෙන් මිදී ආර්ය තත්ත්වයට පත් වුණා වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. අනන්ත අපරිමාණ බුදු ගුණ බලයෙන් දහම් ගුණ බලයෙන් සංඝ ගුණ බලයෙන් තුරුවන් ගුණ මෙනෙහි කොට වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් සහ මේ පින්වත් අසාගෙන සිටින සියලු දෙනාම මේ අවස්ථාව වෙනකොට දාන සීල භාවනා වශයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් උපදවාගෙන තියෙන කුසල ධර්මයන්ගේ බලයත් ආනිසංස වශයෙන් මෙතනට ඉදිරිපත් වෙලා අදත් මේ දවසේ අපි මේ සාකච්ඡා කරන්නට කතා කරන්නට කියා දෙන්න යන ධර්ම කාණ්ඩය ප ဋ ාණ දේශනාවට ඇති ධර්ම කාණ්ඩේ හොඳින් සෑම දිනාටම වටහා ගන්නට හැකි වේවා, තේරුම් ගන්නට හැකි වේවා. සියලු දිනාටම මේ භාවනා මානසිකාරයක් වේවා. නොසපු, නොදකපු, නොකියවපු ධර්ම කොටාසියක් අසාගෙන හිතාගෙන ඒ තුළ තිබෙන ධර්ම රසය මතු කරගෙන ඒ වගේම මානසිකාරය පවත්වාගෙන ප්‍රතිපදාවක් කරගෙන සසර දුකින් මිදී නිවෙන සැනසෙන්න ලැබේවා කියන මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් එසේ කරුණාවෙන් ප්‍රාර්ථනා කරන ගමන් අපි මේ පින්වුතුන්ට අදට අපි කියලා දෙන්න හිතාගෙන සිටින ඒ වගේම මීට පෙර දේශනා කරන ලද ධර්ම කාණ්ඩයකට සම්බන්ධ කරලා අපි මේ කොටස ඉදිරිපත් කරනවා. අපි ගිය සතියේ කතා කළා අත්ති ප්‍රත්‍යය, නත්ති ප්‍රත්‍යය, විගත අවිගත කියන ප්‍රත්‍ය ධර්මයක් අවසානයේට මේ සූවිසි ප්‍රත්‍ය ධර්මයන් තුල තිබෙනවායි කියලා.
මේ මේ පත්‍ය කතාව හරිම ගැඹුරුයි. හරිම ගැඹුරුයි. හොඳ නුවණක් මානසිකාරයක් මෙහෙමත් දෙයක් තියෙනවාද කියලා මේ ප්‍රශ්නේ හිතට ගොඩ නංවාගෙන ඇති කරගෙන මේක දිහා බැලුවොත් තමයි මේකේ තිබෙනා ධර්මය මතු කරලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ දක්වා අපි පත්‍ය ධර්ම 20ක් ගැන කියලා තියෙනවා. එතකොට ගිය සතියේ අපි 21 පටන් ගත්තා 21යි 22යි. ඒ කියන්නේ අත්‍යපත්‍යය, නාත්‍යපත්‍යය, විගත සහ අවිගත කියන පත්‍ය ධර්මයෝ මොහුනුවරින් ටිකක් හරි එක ළඟින් යන්නේ. එක සමාන ස්වභාවයක් වුවට තියෙනවා. ගිය සතියේ අපි මතක් කළා මේ පින්වුතුන්ට මේ අත්‍යපත්‍ය කියන්නේ මොකක්ද කියලා. අපි වීතිවාර දෙක තුනකුත් කතා කරා. අත්‍යපත්‍යයේ නත්තිපත්‍යයේ තිබෙනා වූ තේරුම පොඩ්ඩක් හිතේ තවරගත්තොත් ස්පර්ශ කරගත්තොත් ඇති කරගත්තොත් අපිට පුළුවන් මේක ඉස්සරහට ටිකක් පහසුවෙන් යන්න. මේ නාම ධර්ම ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. රූප ධර්ම ගැන කතා කරනවා. නාම රූප ධර්මයන්ගේ සියුම් තැන් මේවා. දැන් සංස්කාරය ඇති වෙනවා නැති වෙනවා කියලා කියනවා. කොච්චර වෙලාවකද මේ චිත්තක්ෂණයයි. ඇති වෙනව නැති වෙනව. එතකොට මේ සංස්කාරය කියලා කියන්නේ මොනවද? ධර්ම ගොඩවල් හතරක් තියෙනවා කියවනේ. අපි මුලින්ම මේකට බහිනකොට කොහොමනේ ආවේ? ධර්ම කොටාස ධර්ම ගොඩවල් හතරක් තියෙනවා. ඒ තමයි චිත්ත ධර්ම කොටාසේ, චෛතසික ධර්ම කොටාසේ, රූප ධර්ම කොටාසේ, නිර්වාණ ධර්ම. ඔය ගොඩවල් හතරෙන් මේ සංකත කතාව හේතු ඵලයන්ගෙන් ඇති වෙන කතාව ඉදිරිපත් වෙන්නේ හේතුඵලයන්ගෙන් පවතින කතාව ඔය වාක්‍ය ගිහිල්ලා හප්පවන්න පුළුවන්කම තියෙන්නේ චිත්ත චෛතසික රූප හරිය විතරයි. ඉතින් මේවා ඇති වෙනවා නැති වෙනවා. හැබැයි මේවා ඇති වෙලා මේ චිත්තක්ෂණයයි තිබෙන්නේ. නාම ධර්ම නම් චිත්තක්ෂණයයි. රූප ධර්මයට යනකොට සමහර ඒවා තියෙනවා චිත්තක්ෂණ 17ක්. ඒ විස්තරේ හැටියට. ඉතින් මේ නාම ධර්ම එක චිත්තක්ෂණයක හටගෙන උපාදයක්, තිතියක්, භංගයක් කියන්නේ. උපාද තිති භංග. ඒකටපත් වෙනවා භංගේ නැති වෙලා යනවා. ආය උපාද තිති භංගයට එනවා. ඒකෙන් භංගේ නැති වෙලා යනවා. ආයත් උපාද තිති භංග. ඔය විදිහට තමයි මේක ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඇති වෙලා පැවතිලා නැති වෙලා. ඔය වාගේ හැඩරුවක් ඇති, ඔය වාගේ ජීවන ස්වභාවයක් ඇති, ඔය වාගේ පැවතීමක් ඇති ධර්මවල තිබෙනා වූ හයිය ගැන කියන්න ගියොත් එහෙම කොහොමද අපි මේ අසරණ අහිංසක අපි පුතඥ ස්වභාවයේ ඉන්න පින්වතුන් කොහොමද මේක ඇලගන්නේ දැනගන්නේ ඇති වෙලා යම් කිසි දෙයකට මේ ප්‍රති වෙනවා කියලා. දැන් මේ අත්‍යපත්‍ය කියන කතාව නාම ධර්මයෝ හට ගන්නවා. ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්මයෝ හටගත්තම චිත්තක්ෂණයකට ආවම ඒ චිත්තක්ෂණයේ උපාද තితి භංග කියන ඔය පුංචි අවස්ථා තුනේ ඔය චුනට අයිති කාලයේ තවත් එකකට උදව් කරනවා කියලා කිව්වන් පස්සේ එහෙම හයියක් තියෙනවා. එතකොට එහෙම අනිත්‍යවට ගන්න හයියක් තියෙනවද? කියන්නේ ප්‍රත්‍ය කියලා කියන්නේ උපකාර කිරීමේ ශක්තිය තිබෙන ධර්මය. ප්‍රත්‍ය ධර්ම. අත්ති. ප්‍රත්‍ය උපකාර කිරීමේ, උපකාර වීමේ, උදව් කිරීමේ හයිය ගතිය තිබෙන ධර්මයේ කියන ප්‍රත්‍ය ධර්මය කියලා. ඒ ප්‍රත්‍ය ධර්මයේ ASCII තිබෙන ඒ උදව් වීගෙන යන උදව් කරන ඒ ශක්ති බලයට කියනවා ප්‍රත්‍ය ශක්තිය කියලා. යම්කිසි ප්‍රත්‍ය ධර්මයක් තිබෙනවා නම් ඒකට ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. ඒ ප්‍රත්‍ය ශක්තිය කියන ඉඳලා තමයි අනිත් එකට උදව් කරන්න පුළුවන්කම තියෙන්නේ. අත්‍යපත්‍ය කතාවට ගියන් පස්සේ තියෙන්නේ මේ පොඩි චුට්ටකට මතුවෙලා ඒක අනිත් එකට උදව් කරලා යනවා. උදව් කරලා මහා මේ බලයක් ඇති කරලා යනවා. මේක මම කොහොම කියන්නද මේ පින්වතුන්ට? මොකක් වගේ දෙයක්ද අපිට මේ ගන්න පුළුවන්කම තියෙන්නේ ඕක තේරුම් ගන්න.
මෙන්න මෙහෙම එකක් කියන්න පුළුවන්. මේක මේ අත්‍යප්‍රත්‍යයේ තිබෙන හැඩරුව. මේ පහුව අපේ ඔය පහුවේ කාලේ ශ්‍රී ලංකාවේ තිබුණ යුද්ධය. ඒක නැති වෙච්ච එක හොඳයි. ඒ යුද්ධ කාලයේදී අපි අහලා තියෙනවා මේ රාත්‍රියට ඒ යුද පිටියේ තරා ගන්නවා කියලා එකක් කරලා තියෙනවා. ඒ තරා ගන්නවා කියලා කියන්නේ උඩට ලයිට් එකක් දානවා. ඒ කියන්නේ ඉනේදල ගිදින. ඊටන් පස්සේ ඔක උඩ ගිහිල්ලා මුළු පළාතම එළිය කරනවා. කොහොම එළිය කරපු ගමන්ම ඒ එළියෙන් තමයි හරුවා ඉන්න තැන පැත්ත ඔක්කොම හඳුනා ගන්න. හඳුනාගෙන සතුරා නසන්නේ ඒකේ. බලන්න එතකොට ඒ ලයිට් එක පත්තු වුණා පත්තු වෙලා නිවිලා යන්න කලින් මොකක් හරි දෙයක් කරන්නේ. ඒක හැබැයි ටිකක් ඕලාරිකයි ඒ උපමාව. ඕලාරිකයි කියලා කියන්නේ ওই තරායක ගැහුවන් පස්සේ නිකන් මේ ගොඩාක් වෙලා මල් වෙඩිල්ල වගේ තියෙනවලු. ඉතින් ඒකින්ද ගොඩක් වැඩ කරන්න පුළුවන්. සමහර රට ඇලකින් දොලකින් පැනගෙන යන්නත් පුළුවන් ඒකේ තියෙන ආලෝකයේ තියෙන කාලේ. ඉතින් ඒ බලුවන් පස්සේ ඒක නිකන් මේක තීරුම් කරන්න කිව්වට ඒකේ ටිකක් තියෙනවා ඕලාරික ගතියක්. මේ අත්‍යප්‍රත්‍ය යංකසි නාම ධර්ම චිත්තචෛසික කාණ්ඩයක් ඉදිරිපත් වුණාම ඒක අනිත් එකට උදව් වෙන විදිහ මේ කියන්නේ. හැබැයි තවත් ටිකක් ඕකට සියුම් එකක් ගැන හිතුවෙන් පස්සේ මට මෙන්න මෙහෙම අදහසක් එනවා. අපි දැන් මේ ෆොටෝ ගහනවානේ. කැමරාවකින් ෆොටෝ ගහනකොට අපි මේ සමහර අය ෆොටෝ ගහනකොට දැන් නම් ඒක දකින්න නෑ වගේ නමුත් තියෙනවා. ෆොටෝ එකක් ගන්නකොට ෆ්ලෑෂ් එකක් හයි කරනවා. ඒ ෆ්ලෑෂ් එක දාලා ෆ්ලෑෂ් එකත් එක්ක ගහනවා. ෆ්ලෑෂ් එක ගහලා ෆොටෝ ගහනවා. එතකොට මේ ෆ්ලෑෂ් එක ෆොටෝ එක කියන්නේ අර පින්තූරේ ගන්නට ප්‍රෙස් කරන්න ඕනන්නේ බටන් එක ඔබනකොටම තමයි කටස් ගාලා මේ ෆ්ලෑෂ් එක පත්තු වෙන්නේ. ඒ දෙකම එකට තමයි මේ තියෙන්නේ. එතකොට ෆ්ලෑෂ් එක පත්තු වෙනවා ලයිට් එකක් යනවා ඒ එක්කම ඒ ඩිංගි තුල ගන්නවනේ ෆොටෝ එක. දැන් බලන්න මේ ෆ්ලෑෂ් එක ෆොටෝ එක ගන්න ඒ ගන්න පින්තූරය ගන්න ටග්ගාල ඒ වෙලාවට උදව් කරන ෆ්ලෑෂ් එක ඇති වුණා නැති වෙලා තියා. එතකොට ඒ ඇති වුණා වූ ආලෝකයේ ෆ්ලෑෂ් ලයිට් එක තියෙන ඩිංගි තමයි අර ටග්ගාල අරක අල්ලගන්නේ. අන්න ඔය වගේ ධර්මයක් තමයි මේ අත්ති ප්‍රත්‍ය කියන එකෙන් කියන්නේ. ටග්ගාල නාම රූප රංචුවක් පහළ වෙනවා. ඇතිවෙච්ච ගමන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ නාම රූප ධර්ම ටික තවත් නාම රූප ධර්ම වලට උදව් කරනවා, උපකාර කරනවා. ඔන්න ඔය වගේ කථනයක් තමයි ධර්මයක් තමයි මෙන්න මේ කියන්නා වූ මේකේ තියෙන්නේ. ඉතින් ඔය කතාව ඔය විදිහට මේ යම්කිසි දෙයක් තියෙන්න ඕනනේ උදව් කරන්න. ඒ තියෙන දේ තමයි තියෙන වෙලාවෙදි උදව් කරනවා, තියෙන වෙලාවේ උදව් ලබනවා. උදව් කරන එක්කෙනාට ප්‍රත්‍ය ධර්මයේ කියනවා, උදව් ලබන්නාට ප්‍රත්‍ය උප්පන්නේ කියලා කියනවා. මේක මෙන්න මේ විදිහටයි ප ဋ ාණ විස්තරي තියෙන්නේ. ඒ තමයි අත්තිපච්චයෝති. අත්තිපත්‍ය කියන්නේ මොකක්ද? සත්තාරෝ කන්දා අරූපිනෝ. ඒ කියන්නේ ස්කන්ධ හතරක් අරූපී වූ ස්කන්ධ හතරක් තියෙනවනේ. ඒ අරූපී ස්කන්ධ හතර තමයි වේදනාව, සංඥාව, අනිත්‍යයිසික සංස්කාරයිසික ටික, විඥාන. ඔය චිත්තයිසික ටික එක පොකුරකට ආපු ටික හතරකට බෙදාගත්ත විදිය. ඊළඟට අඤ්ඤමඤ්ඤ. ඕනෝන්ට අත්තිපච්චේන පච්චයෝ අත්තිපත්තියෙන් පත්ති වෙනවා කියලා කියනවා. ගිය වතාවේදී අපි ඔය කතා කරනකොට මේ ගත්ත මෙහෙම කුසල ධර්ම, කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මා සත්‍යපච්චේන පච්චයෝ කියලා. දැන් අපේ මේ පින්වත් පිරිස මේ වෙනකොට දැනගෙන තිබෙනවා මේ කුසල ධර්ම කියලා කියන්නේ මොනවද? අපි මේ කතා කරන මේ පරිසරයේ කුසල ධර්ම කියලා කියන්නේ ඔය සිත් 89ක් තිබුණාට චෛතසික 52ක් කොහොම තිබුණාට
ඔය මේ රූප තිබුණාට ඌව ඔක්කොම කුසලයයි කියලා ගන්නෙ නෑ මෙතන. එහෙම ගන්නෑ. හැබැයි මේකත් අමතක කරන්න හොඳ නෑ. මම මේ අතිරේක ඈඳිල්ලක් කරන්නේ. අර ආර්ය පරිේෂණ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ කියන මෙන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක කිං කුසල ගවේෂීව හැසිරුණාලු. කිං කුසල ගවේෂී. ඒ කියන්නේ නිවන. කිං කුසල ගවේෂී කියලා කියන්නේ සසර දුකින් මිදීමව නිර්වාණ ධාතුව කුමක්තේ කියලා හොයා උන්වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. එතකොට එතනදී කිං කුසල ගවේෂී කියන එකකින් එතන කියන්නේ නිර්වාණ ධාතුව නිවීම අභය ස්ථානය කියන එකයි. එහෙම සාමාන්‍යයෙන් මේ ධර්මයේදී සමුතු වශයෙන් කතා කරනකොට ওই විදිහේ නිවනට කුසලයේ කියලා කියනවා. හැබැයි මේ අභිධර්ම කතනයේ ප ဋ ාණ කතනේ ප ဋ ාණ ධර්ම සමූහයේ ඔය ඔක්කොම කුසල් වෙන්නේ නැහැ. ප ဋ ාණයට එනකොට සූත්‍ර ධර්මයේ කතා කරනවා නිර්වාණ ධාතුව කුසලයේ කියලා කුසලයක් හැටියට කුසල ධර්මයක් හැටියට හොයනවායි කිය. අභිධර්ම කතනයට එනකොට අභිධර්ම විග්‍රහයට එනකොට නිර්වාණ ධාතුව හඳුන්වන්නේ අව්‍යාකෘත ධර්මයක් හැටියට. එතකොට දැන් අපි නිර්වාණය අව්‍යාකෘත ධර්ම. දැන් මෙතන මේ චෛතසික 52ක් තිබුණාට සිත් 89ක් තිබුණාට මේ ඔක්කොම කුසල් වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ කුසල සිත් වශයෙන් ගන්න 21ක් විතරයි. කුසල් ධර්ම හැටියට ගන්නේ සිත් 21ක් විතරයි. කාමාවචර වශයෙන් 8ක්, රූපාවචර 5ක්, අරූපාවචර 4ක්, ලෝකෝත්තර මාර්ග 4. ඕක ඔය 21ට තමයි කියන්නේ කුසල ධර්ම සිත් කියලා. ඒ කුසල් සිත් එක්ක ගැවසෙන හැසිරෙන්න සුදුසු හැකියාව තිබෙන මිශ්‍ර වී කටයුතු කරන චෛතසික ධර්ම 38ක් තියෙනවා. ඔන්න ඔය චෛතසික ධර්ම 38යි කුසල සිත් 21යි තමයි මෙතනදී කුසල ධම්මෝ කියලා කියන්නේ. ඔය කුසල ධර්ම කියන ඒවා සිතක අපි හිතමු පින් සිතක් කුසල සිතක් 15යි කියලා. ඔන්න කුසල ධම්ම. දැන් කවුරු හරි මලක් පහනක් පූජා කරන්ට විහාරයකට ගියාම එයාට හරි ප්‍රසාදනීය කුසල සිතක් පහළ වෙනවා. අන්න කුසලෝ ධම්ම. දැන් කුසල ධර්ම රංචුවක්. ඒ කියන්නේ එතන තියෙන්නේ ඒ සිතේ චෛතසික ටිකත් එක්ක ධර්ම පොකුරක් පහළ වුණා. ඒ ධර්ම පොකුර ඒ පහළ වෙච්ච ගමන්ම ඕනෝන්ට උදව් කරනවා. කුසලස්ස ධම්මස්ස. දැන් ඒකනේ චත්තාරු අරූපිනෝ කන්දා කියලා කියන්නේ. අරූපියෝ ධර්ම ස්කන්ධය ඒ චෛතසික පොදියේ සිත් ඕනෝන්ට උදව් කරගන්න. අඤ්ඤමඤ්ඤං අත්තිපච්චේන පච්චය. අන්‍යෝන්‍ය වශයෙන් ඕනෝන්ට උදව් කරනවා. පස්සය වේදනාවට වේදනාව සිතට සිත ඊට පස්සේ අනිත් චේතනාවට චේතනාව සිතට ඔය වගේ ඕනෝන්ට උදව් කරගන්නවා. ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. හරියට ඒ අර ලයිට් එක පත් වෙච්ච වෙලාවෙම ෆොටෝ එක ගහ ගන්නවා වගේ. අන්න ඒ විදිහට කුසල ධර්මයක් කුසල ධර්මයකට ප්‍රත්‍ය වෙනවා අත්ති ප්‍රත්‍ය තියෙන බවයි. තවත් උදාහරණයක් මේ පොඩි කාරණයක් මේකට තීරුම් කරගන්න ඉදිරිපත් කරොත් එහෙමයි. ඔය පස්සේ කියලා ධර්මයක් තියෙනවා ස්පර්ශය. ඒක චෛතසිකයක්. ඒතරා මේ හිතේ අනුක්‍රියාකාරී ස්වභාවය. ඒක ස්පර්ශයට අපි කිව්වා ස්පර්ශයට දැනීමේ හැකියාව නැහැ කියලා. ස්පර්ශයට තිබෙන්නේ සම්බන්ධ කිරීමේ ස්පර්ශ කරවීමේ ගතිය විතරයි. හැබැයි දැනීමේ හැකියාව ස්පර්ශයේ නැහැ. දැනීමේ හැකියාව තිබෙන්නේ හිතේ. දැනීමේ හැකියාව හිතේ තියෙන. විශේෂයෙන්ම ආරම්මණය කැඹුරින් දැනීමේ හැකියාව තියෙන්නේ ප්‍රඥාව. විඳීමේ හැකියාවත් ස්පර්ශයට නැහැ. දැන් හිතක් මතු වුණාම ඔය හිත මතුවෙච්ච වෙලාවේ ඕකත් එක්ක ඉදිරිපත් වෙන මතුවෙන ස්පර්ශය තමයි ඔය ටික ගිහිල්ලා අර ආරම්මනේ තවරන්නේ හප්පන්නේ. ඔය ස්පර්ශ කරපු වෙලාවේ තමයි ඒක දැනගන්නේ. එතකොට බලන්න ස්පර්ශය චෛතසිකයේට යමක් ස්පර්ශය විඥාණයට යමක් දැනගන්න උදව් කරනවා. ස්පර්ශය වේදනාවට යමක් විඳින්න උදව් කරනවා. හැබැයි ස්පර්ශය උදව් කරන්නේ ඒ රංචුව පොකුර එකට ආපු වෙලාවට විතරයි.
නැති වෙලාවට නැහැ. අන්න ඒක කුසල ධර්මයකට කුසල ධර්ම චිත්තක් පහළ වුණාම ඒ කුසල ධර්මයේ කුසල හිතේ පහළ වෙන රංචුව ওই විදිහට තමයි ඕනෝන්ට උදව් වෙන්නේ. ඒක නිසා කියන කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අත්තිපච්චේන පච්චය. ඔය කතාව අපි අකුසලයේ පැත්තට ගියන් පස්සේ අකුසලයේ ප්‍රවිදය. යම් කෙනෙකුට තරහක් ඇති වෙනවා, ලෝභයක් ඇති වෙනවා. ඒ අවස්ථාවේදී අකුසල ධර්මයන්ට ඕනෝන් වශයෙන් උදව් වෙනවා, උපකාර වෙනවා. තියෙන බව, තියෙන කමෙන්, ඇති බවෙන්, විද්‍යමාන බවෙන් උදව් කරනවා. අනිත් එක තමයි අව්‍යාකෘත ධර්ම, අව්‍යාකෘතයන්ට උදව් කරන උපකාර කරනවා. තව එකක් තියෙනවා මේ විග්‍රහයේ චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං අත්ථීපච්චේන පච්චය. සතර මහා භූතයෝ පඨවි ආපෝ තේජෝ වායෝ මේ කියන හතර දෙනා ඒ හතර දෙනාගේ විද්‍යමාන අවස්ථාවේදී තමයි ඔවුනොන්ට උදව් කරන්නේ, උපකාර කරන්නේ. එක පොඩ්ඩක්වත් ඉස්සර පස්සර වෙලා ඒගොල්ලෝ උදව් වෙන්නේ නැහැ. සතර මහා භූතයෝ ඔවුනොන්ට උදව් කරනවා. එතකොට උදව් කියන්නේ උදව් කරන්නේ කියන වෙලාවේ. උදව් ලබන්නේ අනිත් එක්කෙනා ඉන්න වෙලාවේ. ඒක නිසා ඒක අත්‍යප්‍රත්‍යයයි. ඊළඟට අපි කිව්වා උපදින අවස්ථාවේදී චිත්ත චෛතසික ධර්මයෝ ඒ වගේම රූප ධර්මයෝ නාම රූප ධර්මයෝ ඔවුනොන්ට උදව් කරගන්නවා කියලා. ඒ කියන්නේ ඒ වෙලාවට උදව් කරන්න කෙනෙක් ඉන්නවා නාම රූප ධර්මයේ උදව් ලබන්න කෙනෙක් ඉන්නවා නාම රූප ධර්මයේ. තවත් එකක් තිබෙනවා. ඒ තමයි චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුත්ථානානං රූපානං අත්තිපච්චේන පච්චය. දැන් අපිට හිතක් පහළ වෙනකොට ඒ හිතවල තිබෙනවා රූප උත්පාදනය කිරීමේ 아무තු ගැම්මක්. ඔක ජවන සිත්වල තමයි තියෙන්නේ වැඩිපුර. රූප උත්පාදනය කරන ගතියක් තිබෙනවා. ඒවාට කියනවා ඒ ජවන් සිත්වල සිත් උපදවන සිත් වලින් පහළ වෙන රූප වලට කියනවා චිත්ත සමුත්ථානික රූප කියලා. ඒ චිත්ත සමුත්ථාන රූප සිතක් නැතුව පහළ වෙන්නේ නැහැ. සිතක් ඇවිල්ලා ඉන්න වෙලාවේ තමයි ඒක පහළ වෙන්නේ. ඒක නිසායි කියන්නේ චිත්ත චේතසිකා ධම්ම. චිත්ත චෛතසික ධර්මය, නාම ධර්මය, චිත්ත සමුත්ථානික රූපයන්ට ඒකෙන් හට ගන්න රූප වලට විද්‍යමානත්වයෙන් උදව් වෙනවා, උපකාර වෙනවා, පිහිට වෙනවා. අන්න එහෙම ධර්මයක් තියෙනවා. අනිත් එක තමයි තව ඉස්සරහට යනකොට රූපවල මෙහෙම කතාවක් තියෙනවා. මහා භූත කියන්නේ සතර මහා භූතය. සතර මහා භූතයෝ මහා භූත උපාදා රූපානං අත්තිපච්චේන පච්චය. මේකත් අපේ පින්වතුන් බණ භාවනාදී කටයුතු වලට බොහොම වැදගත් වෙනවා මේ කාරණය. මේකත් දැනගන්නේ කොහොමදයි? උපාදා රූප. මහා භූත රූප කියලා එකක් තියෙනවා, උපාදා රූප තියෙනවා. උපාදාය රූප තියෙනවා අත්ත වශයෙන් විස්තර වශයෙන් 24ක් තියෙනවා. මහා භූත රූප 4ක් තිබෙනවා. මහා භූත තියෙන තාක්කල් තියෙනකොට තමයි උපාදා රූප ඇති වෙන්නේ. ඔය දැන් උපාදා රූපනේ චක්කු ප්‍රසාදය උපාදා රූපයක් නේ. ඊළඟට සෝත ප්‍රසාදය, ගාහන ප්‍රසාදය, જીවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය, ඊළඟට මේ ඔය වස්තු රූප ස්වභාවය, ඊළඟට ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය ස්වභාව රූප, ආහාර ඔය මේ තිබෙනවනේ ඕජා රූපය, වර්ණ රූප, ඔය වගේ තිබෙන්නා වූ දේවල් උපාදා රූපය. මේ උපාදා රූප තිබෙන්නේ මහා භූත ආශ්‍රය කරගෙනයි. දැන් අපි පස්කොඩක් දිහා බැලුවම ඒ පස්කොඩේ අපිට පටවිත් නෙවෙයි අහුවෙන්නේ, ආපොත් නෙවෙයි, තේජොත් නෙවෙයි, වායොත් නෙවෙයි. අපිට අහුවෙන්නේ එතනදී ඇහැ ගන්නෙ ඒ පස්කොඩෙන් උපාදාය රූපේ විතරයි. ඒ තමයි වර්ණ රූපේ. ඊළඟට අපි අහනවා. අපි යමක් ඇහුම්කන් දෙනවා. දැන් මේ පින්වතුන්ට මම මෙහෙදලා කතා කරනවා. මේ පින්වතුන්ට ඇහෙන්නේ පටවිත් නෙවෙයි, ආපොත් නෙවෙයි, තේජොත් නෙවෙයි, වායොත් නෙවෙයි. මේ පින්වතුන් අහන්නේ ශබ්ද රූපයක්. ශබ්දේ විතරයි. ශබ්ද රූපය කියලා කියන්නේ උපාදා රූපයක්. පඨවි ආපෝ තේජෝ වායෝ වල ආශ්‍රයෙන් හැදෙන අනිත් රූප වලට කියන උපාදා රූප. ඇත්තටම මේ වචනේ හැදෙන්නේ වායුව ප්‍රධාන කරගෙන. මේ වායුව තමයි
මේ ශබ්දයේ හදලා දෙන්නේ නිකන් ළඟින්ම ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒක නිසා දැන් මේ පින්වතුන් අහන්නේ උපාදාරු ග්‍රහණය කරගන්නේ උපාදාරූපය. මහා භූතා උපාදාර රූපානම් අත්තිපච්චේන පච්චේ. ඒක නිසා වායුව තියෙන ටිකේදී ඒ දිකේ තමයි ඔය සද්දයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ. ඊළඟට අපි තවත් එකක් ඕක ගැන හිතුවොත් එහෙම දැන් අපිට ඇහෙනවනේ මේ අපි වේගයෙන් වාහනයක යනකොට ওই වීදුරුවලින් එහෙම ඇහෙනවනේ ශබ්ද. හුළඟ තියෙනකොට තමයි අපිට ඒ ශබ්දය තියෙන්නේ. එතකොට හුළඟ යම්කිසි තැනක තියෙනවා නම් මහා භූත රූප හැටියට උපාදාර රූපය එතන තියෙනවා. ඊළඟට තියෙනවා චක්ඛායතන චක්කු විඥාන ධාතුය. තාන් සම්පයුක්තකානංච ධම්මානං අතිපච්චේන පච්චේ. චක්ඛායතනෙ කියලා කියන්නේ උපාදාර රූපයක්. එතකොට චක්ඛායතනේ කියනා වූ මේ ප්‍රසාද රූපය චක්කු විඥාන ධාතුයක්. මේ චක්කු විඥානය කියලා කියන්නේ නාම ධර්මයක් නේ. කාං සම්පයුත්තකානං ධම්මානං කියලා කියන්නේ චෛතසික ධර්මනේ. එතකොට මේ ධර්ම වලට අත්තිපච්චේන පච්චයෝ කියලා කියන්නේ චක්ඛායතනේ හේවත් ඇස විද්‍යමාන ස්වභාවයෙන් තියෙන වෙලාවේ තමයි ඕකට පිට වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඔය නාම ධර්මයන්ට උපකාරයක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් බෑ. ඔය විදිහමයි සෝත ආයතන. සෝත ආයතන සෝත විඥාන ධාතුය. තන් සම්පයුක්ත කාණංච ධම්මානං අත්තිපච්චේන පච්චේ. කන සෝත විඥාන ධාතුවට සහ චෛතසික ධර්මයන්ට කන ඒ රූප ටික තියෙන වෙලාවේ තමයි උදව් වෙන්නේ උපකාර වෙන්නේ. ගහන ආයතන නාසයත් ඒ වගේ, ජීව ආයතන දිවත් ඒ වගේ, කාය ආයතන කාය විඥාන ධාතුව. ධාතුය තන් සම්පයුක්ත කාණංච ධම්මානං අත්තිපච්චේන පච්චයෝ චක්කු ආයතනේ සෝත ගාන ජීවහා කාය කියන මේ ආයතන හයම ඒ වේලාවට අදාළ විඥාන ධාතුවට සහ චෛතසික ධර්ම රංචුවට ඒ කියන්නේ විශේෂයෙන්ම උතර පහළ වෙන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7 ඒ ටිකට අත්‍යප්‍රත්‍ය පච්චේන පච්චය හරියට ෆ්ලෑෂ් එක ගහපු ගමන්ම ෆොටෝ එක ගන්න වගේ ඒක එනකොටම අනිත් අය උදව් ලබනවා. මේක හරි අමුතුම ධර්මයක්. මේ චිත්ත ධර්මවල චෛතසික ධර්මවල මේ වගේ එතනම එක ගුලියට එක පොදියට පහළ වෙලා එකට මිරිකිලා එක ගුලියට එක පොදියකට එක ආරම්මණයක් අල්ලගෙන යොමු වෙලා එක ආරම්මයකට යොමු වෙලා පහළ වෙලා එකා වගේ ඒ වුණාට වෙන වෙනම ධර්ම එතන ඉඳගෙන ඕනෝන්ට උදව් කරගන්නවා උපකාර වෙන ගතියක් ඕ වගේ ඇස්සේ තියෙනවා කියන කතාව ඇත්තට මේ බැලුවෙන් පස්සේ ඕක දිහා හිතාගෙන යනකොට තමයි තේරෙන්නේ තථාගතයන් වහන්සේගේ සරුවච්චයන් වහන්සේගේ බුදු නුවණේ තිබෙන සියුම් බව. උන්වහන්සේගේ මානසිකාර ශක්තියේ ඒ නුවණේ තිබෙන පුංචි තීක්ෂණ ස්වභාවය. මෙහෙමයි කියලා තේරෙන්නේ එතකොටයි. ඇත්තට මේ විදිහට තිබුණානේ. උන්වහන්සේට බලන්න පුළුවන්කම තිබුණානේ. එතන එක තැන ඉඳගෙන වුණොන්ට කරන උදව්ව, උපකාරය, ඒකේ ප්‍රත්‍ය වෙන විදිය, ප්‍රත්‍ය ස්වභාවය, ඒ වගේම තමයි අනික් පැත්තට කියනවා මෙහෙම. දැන් ඔය කියාගෙන ගියේ චක්කු ආයතනයේ සෝත ගාන ජීවහා කාය කියන ආයතන ටික කොහොමද විඥාන ධාතුවට සහ ඒ චක්කු විඥාන සෝතාදී විඥාන ධාතුන්ට සහ චෛතසිකයන්ට ඒ වෙලාවේ පිහිටලා උදව් වෙච්චි. අනිත් පැත්තට කියනවා ඔය ආයතන ටික තව උදව්වක් හම්බ වෙනවා. ඒ තමයි සද්ද ආයතනේ, ශබ්දය, සෝත විඥාන ධාතුවට සම්පයුක්ත කාණංච ධම්මානං අත්තිපච්චේන පච්චය. එතකොට බලන්න එතන තියෙනවා චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, මේ ගාන ජීවහා කායමේ ප්‍රසාදයෝ චක්කු විඥාන ධාතුවට සහ චෛතසිකයන්ට
උදව් වෙන්නේ පිහිටා සිටීමටයි. නිස්සේ වශයෙන් ඒක අපිව ආධාර කරගෙන ඔයට ඕන දෙයක් බලන්න කියන එකනේ. අන්න ඒ වගේ. කන්දක් උඩට ගිහිල්ලා මිනිස්සෙක් දුර රූප මොකක් හරි දෙයක් බලනවා. කන්දක් උඩට ගිහිල්ලා මිනිස්සෙක් ඈත තියෙන දෙයක් බලනවා. එතකොට ඒ මිනිස්යාට කන්ද උපකාර වෙන්නේ ඉන්ද ශේස්ත්‍රයටයි නිස්සිතපත්තියටයි පය ගහලා ඉඳයි. ඊළඟට එහෙම හිටියට මේ මිනිස්යා බලන්නේ Taman පය ගහලා ඉන්නේ ඒ භූමිය නෙවෙයි. එයා බලන්නේ ඒ කන්ද උඩට ගිහිල්ලා ඈත එකක්. ආන්න ඒ වගේ මේ ආයතනය චක්කු විඥාන ධාතුවට, සෝත විඥාන ධාතුවට, ගාන ජීවහා විඥාන ධාතු, කාය විඥාන ධාතුන්ට ඒ චෛතසිකයන්ට නිස්සේ වශයෙන් භූමියක් හැටියට නිකන් ඒකේ නැගලා ඉන්න පුළුවන් දෙයක් හැටියට උදව් වෙනවා අත්‍යප්‍රත්‍ය භාවයෙන්. ඊළඟට ඒ විඥාන වලින් දැනගන්න දෙයක් ඕනනේ. විඥාණයට අදාළ දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ රූපායතනය, රූපය කියන්නේ වර්ණ රූපය, ශබ්දය කියන එක, ඊළඟට ගන්ධය, ඊළඟට රසය, ස්පර්ශය, මේවා තමයි අර විඥාන ධාතුන්ගෙන් දැනගන්න දේවල්. ඒවටත් ඒ ටිකත් ඒ වෙලාවට තියෙන අත්‍යප්‍රත්‍යයෙන් පත්‍ය. මෙන්න මේ කියන්නා මේ රූපය විඥාන ධාතුන්ට චෛතසිකයන්ට උදව් වෙනවා, උපකාර වෙනවා. මේකෙන් ගත්ත ටික මේ ගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා ඇතුළත මනෝ ධාතුවට සම්පටිච්ඡන, සම්පීර්ණ, වොත්තපන ඒවට මනෝ ධාතුවට සහ චෛතසිකයන්ට ඒත් අත්‍යප්‍රත්‍යයෙන්පත් වෙන හැම එකක්ම උදව් කරන්ට ඒ වෙලාවේ කියන දෙයක් වෙන්න උනේ. ඊළඟට තමයි කියන්නේ මේ පහම කියලා පස්සේ තමයි කියන්නේ යම් රූපන් නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති. මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි ඉන්නේ ඇවිල්ලා ඒක වෙන ඒරියා එකක් නේ. චක්කු විඥාණයට එන්න පුළුවන් ඇහැ උඩ. ඊළඟට සෝත විඥාණයට පහළ වෙන්න පුළුවන් කන ආශ්‍රය කරගෙන. ගහන ජීවහා කායයටත් ඒ විඥාන ධාතුන්ට ඒව ආදාත කරගන්න පුළුවන්. මනෝ ධාතුවට එන්න බෑනේ. චක්කු විඥානයේ තැන තියෙන තැනට මනෝ ධාතුවට මනෝ විඥාන ධාතුවට සෝත ප්‍රසාදයේ පැත්තට යන්න බෑ. ඒක නිසා ඒ දෙන්නාට මනෝ ධාතු මනෝ විඥාන ධාතුට වෙනම තිබෙනවා ඇතුලේ කාමරය. ඒ තමයි වස්තු රූපය කියලා කියන්නේ. ඔය වස්තු රූපය හෘදේ වස්තු රූපය කියනවා. වස්තු රූපය කියන මේක ආධාර කරගෙන මේ දෙක පවතිනවා. මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුව. එතෙන්ට උදව් වෙනවා. ඒකත් ඒ වෙලාවේ ඇතිවෙච්ච වෙලාවේ තමයි ওই දෙන්නට උදව් වෙන්නේ උපකාර වෙන්නේ චෛතසික ධර්මයන්ට. ඒක නිසා මේ අත්‍යප්‍රත්‍ය භාවය ওই විදිහට අර ප ဋ ාණ විස්තරයේ දේශනා කරන මාතෘකා විස්තරයේදී උද්දේශ වාරේ නිर्देश වාරේ ওই විදිහට විස්තර කරනවා. ඉතින් අපි උදාහරණයක් විස්තරයක් හැටියට ගත්තාන් පස්සේ කුසල වීති වාරය, අකුසල වීති වාරය, අව්‍යාකෘත වීති වාරය ගැන චිත්ත වීති තුනකින් අපි කිව්වා. ඊළඟට මම මේකේ මහ විශාල ගොඩක් තිබෙනවා. මේ කියන්නේ ආකාර 7කට මේක සම්බන්ධ කරලා කියලා දෙන්නේ. හැබැයි එච්චර හරියක් යාගන්ට දිගට මේ වෙලාවනේ අපි ඉස්සරහදී අවස්ථාව ලැබෙන විදිහට මේ පින්වතුන්ට අනිත් ඒවා සම්බන්ධ කරලා අපි ඉදිරිපත් කර ගනිමු. ඊළඟට එකක් තිබෙනවා ඔකේ අනිත් විරුද්ධාර්ථය. දැන් නක්තිපත්‍ය කියන එක. නක්තිපත්‍ය කියන එක ඇවිල්ලා තේරුම් ගන්න ඕනේ මෙහෙම. හිතල
තිබෙන ස්වභාවය තමයි එක මිනිස්සෙකුගේ හිතක කියන්නේ సంతානයේ එක හිතක් ඇවිල්ලා තියෙන වෙලාවේ අපි හිතමු චක්කු විඥානය කියලා. ඔය චක්කු විඥානය ක්‍රියාත්මක වෙන වෙලාවේ කිසිසේත්ම සෝත විඥානයක්, ගහන විඥානයක්, මොන විඥානයක්වත් පහළ වෙන්නේ නැහැ. ඊළඟට හිත ඇතුලේ යම්කිසි කුසල ජවනයක් තියෙනවා කියමුකෝ. ඒ කුසල ජවන් සිත තියෙන වෙලාවේ වෙන කිසිම ජවනයක් පහළ වෙන්නේ නැහැ. කුසල කුසල වශයෙන් ගත්තොත් එහෙම කුසල් සිතක් තියෙන වෙලාවේ කිසිසේත්ම අකුසල සිතක් පහළ වෙන්නේ නැහැ. ඒක නිසා ඉස්සර වෙලා පහළ වෙච්ච සිත එතනින් හිමීට බැහැලා යන්න ඕනේ. එහෙම බැහැලා ගිහිල්ලා නැති වුණාට පස්සේ තමයි ඊළඟ හිතක් එන්නේ. ආන්න ඒ වගේ ඒ ඇති වෙලා තිබුණා වූ සිත ඒ තිබිච්ච හරියේ නැති වුණාට පස්සේ නැති වෙලා ගියාට පස්සේ ඒ නැති වෙලා යන ගතිය නැතිවෙච්ච බව ආන්නේ ඉස්සෙල්ලා හිතකට පහළ වෙන්න හිත පහළන චෛතසික ටිකුත් පුකුරට ආවත් දැන් කවුරුවත්ම නැහැ එතන. ගිහිල්ලා, පැරිලා ගිහිල්ලා. ආන්නේ ඒ තැනට තමයි එන්නේ තව සිතක් පහළ වෙන්නේ. එතකොට බලන්න මේ අලුතෙන් එන හිතට අර තිබෙන්නා වූ අර හිතක් පහළ වෙලා ගිහිල්ලා තිබෙන හිස් තැනට හිස් තැන නැති බව උදව් වුණානේ. අන්න ඒ කතාව තමයි නක්ති ප්‍රත්‍යය කියලා කියන්නේ. පස්සේ පහළ වෙන්නා වූ හිතකට හරි ලේසියෙන් එතෙන් දෙන්න පුළුවන් මොකක්වත් නැහැ. ඉස්සෙල්ලා තිබිච්ච හිත එතනින් අයින් වෙලා ගිහිල්ලා. ඒ නැති බව තමයි නක්ති ප්‍රත්‍යය කියලා කියන්නේ. ඔක අපි මේක ඉස්සෙල්ලා කතා කරා. එක පුටුවක් තියෙනවා. එක පුටුවක වාඩි වෙන්න පුළුවන්කම තියෙන එක මිනිසෙකුට පුටුවේ වාඩි වෙන පිළිවෙලට එක්කෙනෙකුට. හැබැයි ඒ මිනිසයාගේ ඔඩොක්කුවේ තව එක්කෙනෙකුට වන්න පුළුවන්. ඒ වල පුටුවේ නෙවෙයිනේ. ඒ ඔඩොක්කුවේ වාඩි වෙන්නේ. ඒක නෙවෙයි කියන්නේ. පුටුවේ වාඩි වෙන පිළිවෙලකට එක මිනිසෙකුට එක වෙලාවට වාඩි වෙන්න පුළුවන්කම තියෙන එක්කෙනයි. එක්කෙනෙකුට විතරයි. එකවත්. එතකොට ඒ පුටුවේ කියනවා ඒ මිනිස්සයා ඒකෙන් නැගිටලා ගියාට පස්සේ තව එක්කෙනෙකුට වාඩි වෙන්න පුළුවන් හේතුව ඒ පුටුවේ කවුරුවත් නැති බව දෙවෙනි එක්කෙනාට උදව් වෙනවා, උපකාර වෙනවා, ප්‍රත්‍යක් වෙනවා. මෙන්න මේක තමයි මේ නත්ති ප්‍රත්‍ය කතාවෙන් කියලා දෙන්නේ. ඒකටත් තිබෙනවා ඔය කුසල් වීති කියලා දෙනවා. කුසල ධර්මයෝ ඇති වුණා, කුසල ධර්මය ඇති වෙලා නැති වුණාට පස්සේ ඒ කුසල ධර්ම පරම්පරාවේ කලයකට පහළ වෙන්න ඒක උදව් වෙනවා, උපකාර වෙනවා. අත්ති ප්‍රත්‍ය, නත්ති ප්‍රත්‍ය. අනිත් එක තමයි ඕකේ තව එකක් තිබෙනවා. හරි සමානයි මේ නත්ති ප්‍රත්‍යයට සමානයි 23 වෙනි ප්‍රත්‍යයවත් විගත ප්‍රත්‍ය කියලා කියන එක. විගත කියලා කියන්නේ අයින් වෙලා යනවා කියන එකනේ. විගත කියලා කියන්නේ අයින් වෙලා යනවා. දැන් මේ ඒක ඇත්ත වශයෙන්ම ඒ ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලාත් ඒකේ වැඩි වෙනසක් දක්වලා නැහැ. බොහෝම පොඩි රේඛාවකින් ගන්න පුළුවන් විදිහකට තමයි ඒක තියෙන්නේ. පුංචි ඒ කියන්නේ උපාදයක් ඇවිල්ලා, තිතියක් ඇවිල්ලා, භංගයක් ඇවිල්ලා ඉතින් ඒ විද්‍යමාන ස්වභාවයෙන් ඒ ස්වභාව තුනීම නැති ඊට පස්සේ ඉස්සෙල්ලා තිබිච්ච එක නැති වෙලා ගියාට පස්සේ නැති භාවය එනවනේ. නැති භාවය වගේ තමයි විගත. ඉස්සෙල්ලා තිබිච්ච දේ නැති වෙලා ගියා කියන කතාවයි මේ කියන්නේ. මේ නැති ප්‍රත්‍ය කියලා කියන්නේ දැනට මොකක්වත් නැහැ කියන එකයි. විගත ප්‍රත්‍ය කියලා කියන්නේ ඉස්සෙල්ලා තිබිච්ච එක ගියා කියන එක. මෙන්න මේ ධර්මතා දෙකේ තිබෙන පොඩි වෙනස තමයි ওই වචන දෙකෙන් කියන්නේ. අනිත් එක තමයි අත්ති ප්‍රත්‍යයයි අවිගත ප්‍රත්‍යයයි කියන එක සමානව ගතියක් තිබෙනවා. අත්ති කියලා කියන්නේ දැනට තියෙනවා, අවිගත කියලා කියන්නේ යන්න යන එක්කෙනා තාම ගිහිල්ලා නැහැ කියන එක. අවිගත. තවත් එකක් තමයි මේ ධර්මතා හතර තේරුම් ගන්නකොට මේ කාරණා කතා කරන්නේම සංස්කාර ධර්මය හෙවත් ඇතිවීම නැතිවීම ස්වභාවයට යටත් වෙන තැන්වල තිබෙන ධර්ම කොටසට විතරයි. ඊළඟට නිර්වාණ ධාතුවට මේක සම්බන්ධ කරගන්නේ නැහැ. අපි කියමු
මෙහෙමයි දැන් අපි පාරමී ගුණ පුරාගෙන ගිහිල්ලා ඒක දියුණු කරලා ඉන්දිය වඩලා යම්කිසි දවසක නිවන් අවබෝධ කරගන්න ඕනේ. එතකොට නිවන් අවබෝධ කරගන්නේ නිවන් තියෙන හින්දානේ. නැති දෙයක් අපිට අවබෝධ කරගන්න බෑනේ. එතකොට නිවන නැති වෙලත් නෑනේ. එතකොට අවිගත ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ කතාවක් නිවනට දාන්නේ නැහැ. නිවනට දාන්නේ නැත්තේ හේතුව මේ විගත ගතිය අවිගත ගතිය නිර්වාණේ පිහිටන්නේ නැහැ. ඇතිවීමක් නැති නිසා. අනිත් එක අත්ති ගතිය නැති ගතිය කතා කරන්නේත් නැහැ. විගත ගතිය අවිගත ගතිය කතා කරන්නේත් නැහැ. මේ ධර්ම ටික තියෙන්නෙම අත්තිපත්‍ය ගතිය තියෙන්නේ, නත්තිපත්‍ය ගතිය තිබෙන්නේ, විගත ප්‍රත්‍ය ගතිය තිබෙන්නේ, අවිගත හේවත් බහැර වෙලා තාම නැහැ කියන ගතිය ඇති වෙන්නේ හැම වෙලාවෙම මේ කියනා වූ හේතු ප්‍රත්‍ය ධර්ම තියෙන තැන විතරයි හේවත් චිත්ත චෛතසික රූප වලට විතරයි ඒක සම්බන්ධ කරන්නේ ඈඳන්නේ ඒ වගේම හොයන්නේ. දැන් ওই විදිහටම තමයි තිබෙන්නේ අර අවිගත ප්‍රත්‍ය කියන එක අත්‍යප්‍රත්‍යයට සමානයි. ඒ අර පාලි වාක්‍ය ඒ විදිහටමයි චත්තාරෝ කන්දාරෝ කියන අඤ්ඤමන අවිගත පච්චේන පච්චයෝ ඊට පස්සේ චත්තාරෝ මහ භූතාඤ්ඤමඤ්ඤං අවිගත පච්චේන පච්චයෝ අර උපදින අවස්ථාවේදී ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අවිගත පච්චේන පච්චයෝ ඔය විදිහටමයි ඔය ටික තිබෙන්නේ අර රූපායතන සෝතායතන ඊට පස්සේ ගාහන ජීවායතන කායය ඔය විදිහටමයි අපේ පින්වතුන්ට මම අද මේ අපි දිගට කතා කරගෙන ආපු ඒ වගේම සමහර වෙලාවට ස්කන්ධ මිශ්‍ර කරලා සමහර වෙලාවට අපේ භාෂාවෙන් චිත්තචෛතසික රූප ටික විතරක් එක්කාසු කරගෙන සමහර වෙලාවට මේ සිත් වෙනවනේ වීතිවාර සංග්‍රහයේ උදව් උපකාර ලබාගෙන අපි මේ පින්වතුන්ට මේ දක්වාම විශේෂ ධර්ම කාණ්ඩයක් ධර්ම කර්තනයක් ප ဋ ාණ විස්තරයේ යටතේ යාගෙන විස්තර කරගෙන ආවා. ඉතින් අද මේ ධර්මතා හතර මම මේ විදිහට විස්තර කරේ හතර එකට අරගෙන ඒකේ තියෙන සමානකමත් එක්ක. තව එකක් තිබෙනවා මේකෙන් එහා පැත්තට ගියාම. අපි මේ ප්‍රත්‍ය විස්තරය අපි අද මේ විදිහට අවසන් කරමු. හැබැයි මේකේ මිශ්‍රණ කතාවක් වෙනම තියෙනවා. මිශ්‍රණ කතාව කියලා කියන්නේ මේ ප්‍රත්‍ය ධර්මයන් එනකොට දැන් එක වෙලාවකට ප්‍රත්‍ය ධර්ම කීපයක් වැඩ කරනවා. එක වෙලාවකට ප්‍රත්‍ය ධර්ම කීපයක් එක තැනක මහ රංචුවක් වැඩ කරනවා. අපි කිව්වොත් කෑම වලට ඉඟුරු දාන බොහෝ වෙලාවට දැන් කෑමට ඉඟුරු දැම්මම ඉඟුරු කෑමකුත් වෙනවා බෙහෙතකුත් වෙනවා. එයාට කෙනෙකුට ඒක නියෝජනය කරන්න පුළුවන් බෙහෙතක් කියලා කෙනෙකුට ඒක නියෝජනය කරලා කතා කරන්න පුළුවන් ආහාරයක් කියලා. ආහාරමය ගතියක් තිබෙනවා ඊළඟට ඖෂධමය ගතියක් තිබෙනවා. අපි යම් කිසි දෙයකින් කතා කරත් මෙහෙම දැන් එක මණ්ඩලයක සභාපති ලේකම් භාණ්ඩාගාරික සමාජික කොම එකට ඇවිල්ලා වැඩ කරනකොට අපි හිතමු ඒගොල්ලෝ මොකක් හරි ක්‍රියාකාරී ස්වභාවයක් සිද්ධ කරනවා කියලා මොකක් හරි ආයතනයක යම්කිසි වැඩක් කරනකොට ඒගොල්ලෝ සමීතියක් හැටියට සමාජිකයෝ හැටියට නියෝජනය වෙලත් එතන ඉන්නවා. මිනිස්සුયો හැටියට මිනිස්යාත්වයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මනුස්ස උපකාරයකුත් තියෙනවා සමාජීය සමීති සමාජීය උපකාරයකුත් තියෙනවා. අපි හිතමු ඒගොල්ලෝ ගම් කීපයකම කියලා. එතකොට ගම් කීපයක සමාජික ඉන්න ගැමියෝ නම් ඒ ගම් කීපයෙන්ම නියෝජනය කරන්නා වූ ගතියකුත් තියෙන එක තැනයි යොක වෙන්නේ. එක වෙලාවෙ යොක වෙන්නේ. ආන්න ඒ වගේ මේ
අපි කතා කරපු මේ ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය ශක්ති ගුණ තිබෙන ධර්මතා හැටියට මේ කාණ්ඩ 24ක තැන් 24ක මේ කතා කරපු ටික එක තැනක වැඩ කරන විදිය වෙනම විස්තරයක් කරනවා. ආන්න ඒකත් අපි ඉස්සරහදී දැනගනිමු. සමහර වෙලාවට පටිච්ච සමුප්පාදයටත් සම්බන්ධ කරලා ඊළඟට අපේ මේ ඇස කන නාසය දිව ශරීරයෙන් අපි මේ ලෝකයට සම්බන්ධ වෙනකොට ඒවත් එක්ක කීය මොන විදිහකට පහළ වෙනවද කියලා ඒවත් අපිට දැනගන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම මේක සත්‍යෝ නෙවෙයි. මේවා සත්‍ය ගති වලින් හිස්. මේවා පුජ්‍යලියොත් නෙවෙයි. පුජ්‍යල ස්වභාවයන්ගෙන් හිස් ආත්ම ගතිත් නැහැ. ඉතින් මේ වේගයෙන් දිව යන්නා වූ ක්‍රියාවලියක්. වේගයෙන් දිව යන ධර්ම ක්‍රියාවලියකට අපි එක එක නොදන්නා කම නිසා දාලා ඒක දැන් පුද්ගල සංඥා ධම්මලා ඒ විදිහට බාර අරගෙන දිව්‍ය සංඥා මනුස්ස සංඥාවල් වද්දවලා ඒවා ඒ විදිහට බාර අරගෙන දැන් අපි දාපු ඒ සංඥාවල් නොදන්නා කමින් මුලාවෙන් මෝහයෙන් අපි දාපු මේ සත්ත්ව සංඥාවල් පුජ්‍යල අදහස තේව අදහස් මනුස්ස අදහස් ළමා අදහස් මේවා දැන් අපිම දාලා අපිට දැන් ගලව ගන්න බැරුව ඉන්නේ. ඒවා දාපුය. ඉතින් මේ ටික කොහොම හරි අපි මේ විදිහට ගලව ගන්නට මේ විදිහට තිබෙන විස්තර කතනය හරි පිහිටක් හරි උදව්වක් හරි උපකාරයක් වෙනවා. ඒක නිසා අපේ පින්වත්තුන් හැම දිනාටම අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා මේ තව මේ ගාම්භීර වූ ධර්ම කතනයේට ඉස්සරහදී එක්කාසු වෙලා ඊළඟට අපි නොකියපු දේවල් ටික තේරුම් ගන්නට අපි අහපු නැති දේවල් ටික තේරුම් ගන්නට දැනට අහලා තියෙන ටිකේ උපකාරය අපිට ලබා ගන්නට අපි අදිෂ්ඨාන කරගනිමු. මේක මහා විශාල බොහෝම සූක්ෂම වෙච්ච ධර්ම කත්තනයක් සහ ධර්ම විස්තරයක් තිබෙන්නේ. ඒක දෙවියන්ට දේශනා කරා කියන්නේ දෙවියන්ට ඉතින් දිවස තිබෙන නිසා ඒවා නිකන් ඒගොල්ලන්ගේ දිවසින් මේ සියුම් වූ ධර්ම වලට නිකන් හිතින් ස්පර්ශ වෙලා ඇතිල්ලෙන්න පුළුවන්. එහෙම ගතියක් තිබෙනවා. සියුම් ඒවා. දැන් ඕලාරික රූප ආශ්‍රයේ ඕලාරික පරිසරයක ගම් වතුරද ගිනි කඳුද ගින්දරද මේ වගේ තිබෙන මහා විශාල පොළොවක් මතු පිටට වෙලා ඒ වස්තුවේ කොටස්කාරයෝ බවට පත්වලා ඉන්න අපිට මේ හරි අමාරු පොඩ්ඩක්වත් උඩින් ය아가න්න පුළුවන් කමක් නැහැ. ශරීරත් ඕලාරිකයි හැම දෙයක්ම ඒක නිසා එවැනි තත්ත්වයක වැඩිපුර මනස ගවස් හසුරුවපු අයට අර වගේ දෙවියන්ට දේශනා කරපු තරම් සියුම් වූ දේවල් ග්‍රහණය කරගන්න බෑ. ඒ වුණත් අපේ මානසිකාරයේ අවදි කරුත් දෙවියන්ට දේශනා කරා කියලා නෙවෙයි අපිට මෙතනෙමුත් මේ නාම ධර්ම වල තිබෙන කොටස ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ පුළුවන්කමක් අපිට තියෙන නිසායි ඔක්කොටම නැති වුණත් කොටසකට හරි මේ බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරන්ට මේ ටික මාතෘකා අනුසාරයෙන් දේශනා කරලා තිබෙනවා. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේගේ විස්තර කතනේ කොටසාවේ තමයි තියෙන්නේ. ඉතින් අපි ඇත්ත වශයෙන්ම සමහර රටකට දවල්, සමහර රටකට රාත්‍රියේ, සමහර රටකට උදේ අපි මේ රාත්‍රී මැදියම් වේගෙන එනවා. ඉතින් මේ කාල වශයෙන් වෙනස් වෙච්ච පරිසරයක ඉඳගෙන අපි සියලු දෙනාම හිත් වශයෙන් මේ අභිධර්ම කතනයට එක්කාසු වෙලා ඈඳිලා මේ දක්වාම ඊටමත් විසිතුරු ධර්ම කාණ්ඩයක් තමයි අපි මේ සාකච්ඡා කරගෙන ආවේ. ඉතින් අපේ පින්වතුන්ට තවත් ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඒවට අහලා ප්‍රශ්න ඉදිරිපත් කරලා අපි ඒවටත් උත්තරයක් හොයාගන්න අපි මහන්සි ගනිමු. ඉතින් මම බොහෝ මෛත්‍රියෙන් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා අපේ
පින්වත් සෑම දිනාටම උතුම් ධර්ම භාග්‍යයක් උදා වුණා. ඒ වගේම මේ ධර්ම මනසිකාර්ය මේ මෙනෙහි කිරීමේ ප්‍රතිපදාව දිගටම කරගෙන යන්න ලැබේවා. මේ කාලය තුළ අපිට රාග දේශ මොහ මාන උද්ධච්ච අවිද්‍යාව මේ කිසිම ක්ලේශයක් වැඩ කරන්නේ නැතුව හිත හසුරවා ගන්න පුළුවන් වුණා. සමාධිගත හිතින් අපිට අහන්න අවස්ථාව ලැබුණා. මේ ප්‍රතිපදාවේ මේ විදිහටම ගමන් කිරීමෙන් කෙලවර සෑම දිනාටම තුන් අමා මහ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න ලැබේවා කියලා පින්පින් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු 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 අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි කල්යනා මිත්‍රයන්ට යමු. යම් කිසි කොටසක් තවදුරටත් පැහැදිලි කරගන්න තියෙනවා නම් මේ අවස්ථාවක් කරගන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. බොහොම පිං ජයන්ත මහත්මයා බොහොම පිං ස්වාමීන් වහන්සේ. අපි කලකට ඉස්සෙල්ලා කරා අනන්තර ප්‍රත්‍යය. එතකොට මට හිතුනේ මේ අත්තිපත්‍ය කියලා කියනකොට එතනත් ඒක අනන්තර ප්‍රත්‍ය කියනකොටත් නත්තිපත්‍ය දෙකේ සමානකමක් තියනවාද? ඒක සිතක් ඉවර වුණාමනේ අනන්තර ප්‍රත්‍යන්නේ. ඒ දෙක අතර වෙනසක් තියෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. අත්තිපත්‍ය විස්තර කරනකොට අනන්තර පත්‍යයට සමානයි කියලා කියනවා. හේතුව මේ අත්තිපත්‍ය තිබෙන බව අනිත් එක අපි ඔය කියපු විදිහටම අනන්තර පත්‍ය අපි කතා කළා. ඒ කියන්නේ පෙර තිබිච්ච හිතක ස්වභාවය පෙර තිබිච්ච හිත නැති වෙලා යන්නේ යම්කිසි දෙයකට ඉඩ හැරගෙන කියලා. එහෙම එකක් අපි කිව්වා. ඒ ගතිය මෙතෙන්ට සමාන ස්වභාවයක් දක්වලා අපේ ස්වාමීන් වහන්සේලා විස්තර කරලා තිබෙනවා. ඒක නිසා අපි නැවත වතාවක් පස්සේ වෙලාවක ඒ පැත්තට ගිහිල්ලා එතකොට නිකන් අපේ හිතත් අවදි වෙනවනේ අනන්තපත්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒකට ගිහිල්ලා කතා කරන්න අවස්ථාවක් ලැබෙයි අපිට ඉස්සරහදී. එහෙමත් හොඳයි. එහෙම ස්වභාවයක් තිබෙනවා. ඒකවත් කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ අනන්ත ප්‍රමාණ පිං මම හිතනවා ඔබ වහන්සේගේ කාල වේලාව සලකලා වෙනත් ප්‍රශ්න නැත්නම් අද දවසේ සාකච්ඡාව අපිට මේ විදිහට නිමා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි ලබන සතියේ සුපුරුදු වේලාවට එකතු වෙන බලාපොරොත්තු වෙමින් ඔබ වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යොමු වෙන නැවත වාරයක් අද දවසේ සාකච්ඡාව නැත්නම් දේශනාව නිමා කරන ලෙස ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි. මේ හැම දිනාටම තෙරුවන් සරණයි. මේ පින්වුතුන් ගොඩාක් ඉතින් මේකට සැප වෙලා කටයුතු කරා. ඉතින් අපි මේ අත්තිපත්‍ය නත්තිපත්‍ය විගත කියනවා මේ ධර්ම ගැන ඉතින් අද මේ කතා කරේ. ඉතින් අපි අර මේ ඉස්සරහදී අර ඔය නත්තිපත්‍ය ආශ්‍රයෙන් අපි අනන්තර සත්‍යත් ගැන කතා කරමු. තව ටිකක් එතකොට මේ පින්වතුන්ට ඉස්සරහදී නත්තිපත්‍ය අත්තිපත්‍ය දෙක තේරුම් ගන්නත් පුළුවන් වෙයි. ඉතින් අපි ගොඩාක් මේ පින්වතුන්ගේ ප්‍රශ්නයක් එන එකත් අපි හරියට අගය කරනවා. ප්‍රශ්නයක් අහනවා කියලා කියන්නේ මේ ගැන හෝඩුවාවක් හොයලා තියෙනවා කියන එක ඉදිරිපත් වෙනවා. ඉතින් සමහර කෙනෙකුට අත්වශයෙන් මේක ගැඹිර වෙන්න පුළුවන්. එහෙම තමයි ඒක ඇති. ඒ වුණත් අපි කොහෙවත් කතා කරන්නේ නැති ධර්ම කාණ්ඩයක් අත්වශයෙන් අපි මේ විදිහට කතා කරගෙන ආවේ. මම හරිය කැමතියි මේ පින්වතුන්ට මේ කරුණේ කියලා දෙන්න. ඉතින් මේ අපිටත් පුරාක් පින් සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ ගැඹුරු තැන් වලින්ම අල්ලාගෙන ඒ පැත්තෙන් යනකොට අපිට ගැඹීර වූ සූක්ෂම නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න උපකාරයක් වෙනවා. ඒ නිසා අපේ පින්වත් ජයන්ත මහත්මයා මේ පින්වතුන් එක්කාසු කරගෙන අපිට දැනුම් දීලා මේ විදිහට ධර්ම සමයක් උදාපත් කරගත්තා. ලෝකේ මේ වෙලාවට ඉදිරිපත් වෙලා ඉන්නා වූ පින්වතුන්ටත් ඊළඟට ඊට පසුව ඉතින් මේවා අහන පින්වතුන්ටත් හැම දිනාටම මේවා ප්‍රයෝජනවත් වෙනවා. තවත් ඉතින් කියන්න පුළුවන් දැන් මේක අද කතා කරපු හැටියට දැන් අපි මේ කතා කරන වෙලාවෙම මේ පින්වතුන් අහන්න ලැබෙනවා. ඒක ඉතින් අත්‍යපත්‍ය වගේ ඊළඟට
පස්සේ මේ පින්වතුන් කවුරු හරි අහනවා නම් ඒක ඉතින් පුරේජාතපත්‍ය කියලා කියන්න පුළුවන්. ඉස්සෙල්ලා කියපු බණ පස්සේ අහන්න ලැබෙනවා. ඒවා ගන්නත් පුළුවන්. ඉතින් ඒකත් ඒ විදිහට හිතාගන්න. ඉතින් හැම දිනාටම ධර්මාභෝධය නිර්වාණාභෝධය වේවා. අපේ පින්වත් ලලිත් දරුවත් මහත්මයාටත් ඉතින් අත් වශයෙන් මේ ධර්ම මණ්ඩපය ආරම්භ කරලා ගොඩාක් දුරට ඉතින් කටයුතු කරගෙන ආවා. ඉතින් මේ පින්වත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝාස වේවා. ධර්මඥානෙ පහළ වේවා. භාවනාඥානෙ පහළ වේවා. අපේ පින්වත් ජයන්ත මහත්මයාට ඊළඟට අපේ ලලිත් දරුවත් මහත්මයාට ප්‍රශ්න ඇසූ පින්වත් හැම දිනාටම දුකක් කරදරයක් නැතුව මේ හිත නිරෝගීව තබාගෙන ඊ타ත්ම හොඳින් මේ කියපු කාරණා තව තව මෙනෙහි කරමින් ඉස්සරහට ධර්ම චින්තනය හදාගෙන යන්න ලැබේවා. ඒ වගේම මේ ධර්මය හොඳට මෙනෙහි කරලා සූත්‍රානුසාරයෙන් ගාම්භීර ධර්ම අභිධර්ම විස්තරානුසාරයෙන් මෙනෙහි කරගෙන මේ ධර්මවල මේ මොන ප්‍රත්‍ය ශක්තිය තිබුණත් මොන ප්‍රත්‍ය ධර්මයක් වුණත් මේ වගේ සත්‍ය ගතියක් නැහැ කියලා ඒ බව තේරුම් අරගෙන මේ ඔක්කොම චිත්ත ධර්ම අහකට දාලා ඔක්කොම චෛතසික ධර්ම අතහැරලා දාලා ඔක්කොම රූප ධර්ම අතහැරලා දාලා කර්මජ රූප චිත්තජ රූප ආහාරජ රූප ඍතුජ රූප ඔක්කොම අයින් කළා දාලා ඒව ආශ්‍රේ ගැවසුනා වූ නාම ධර්මත් අයින් කළා දාලා කිසිම දවසක ආය ආපහු චිත්තයකට චෛතසිකයකට රූපයකට නොයන ආපහු ඒවට වදින් නැති නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා මම හැම දිනාටම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි. සාදු සාදු